හරි. වගුව ගහන්න තීරු තුනකට බෙදන්න වෙන්නේ. තීරු තුනකට බෙදන්න. දෙවෙනි එක සහ තුන්වෙනි එක ටිකක් පළලින් වැඩිපුර ගන්න. වැඩිපුර පළල් කරලා ගන්න දෙවෙනි එකයි තුන්වෙනි එකයි. හරි. පළවෙනි තීරුවේ කියන්නේ උඩ මේ තීරුව පොඩක් පපු වුණාට කමක් නැහැ. පළවෙනි කියන්නේ khනිජ ලවණ. khනිජ ලවණ. දෙවෙනි එකේ කියන්නේ ප්‍රයෝජන. දෙවෙනි එකේ ප්‍රයෝජන. තුන්වෙනි එකේ ඌනතා ලක්ෂණ. ඌනතා ලක්ෂණ කියන්නේ ළමයි ශාකයට මේ කියන මූලද්‍රව්‍ය මදි වෙච්චාම ඇති වෙන රෝගී ලක්ෂණ. එහෙම නැත්නම් අපිට දැක ගන්න පුළුවන් ලක්ෂණ මොනවද කියන එක. ඌනතා ලක්ෂණ. ඌනතා ලක්ෂණ. හරි මේ විදිහට වගුව දාගන්න ළමයි. වගුව දාගන්න ළමයි. වගුව දාගෙන ඉවරද ළමයි? ඉවර නම් මෙසේජ් එකක් දාලා කියන්න ඉවරයි කියලා. හරි. හරි. khනිජ ලවණ තීරුවේ ලියන්න පළවෙනි එක නයිට්‍රජන්. පළවෙනි එක නයිට්‍රජන්. එක නයිට්‍රජන්. පළවෙනි එක නයිට්‍රජන්. පළවෙනි එක නයිට්‍රජන්. khනිජ ලවණ තීරුවේ. හරි. නයිට්‍රජන් ශාකයට අඩු වෙච්චාම මොකද වෙන්නේ? නයිට්‍රජන් ශාකයට අඩු වෙච්චාම මොකද වෙන්නේ? නයිට්‍රජන් ශාකයක අඩු වෙච්චාම හරිතක්ෂය එහෙම නැත්නම් ක්ලෝරොෆිල් මදිකම එහෙම නැත්නම් හරිතප්‍රද මදිකම කියන රෝගී තත්ත්වය ඇති වෙනවා. හරිද? ඒක සිද්ධ වෙච්චාම ඕගොල්ලන්ට ශාකය දකින්න හම්බෙනවා කොළ පාටට වඩා අඩු පාටක්. ඒ කියන්නේ කොළ පාට නෙමෙයි කොළ පාටට වඩා අඩු පාටක්. ඒ කියන්නේ දැක්ක ගමන් දැක ගන්න ඇස් දෙකට පේනවා මේ ශාකය මොකක් හරි රෝගී තත්ත්වයකට ලක් වෙලා තියෙනවා කියන එක. හරි. නයිට්‍රජන් ප්‍රයෝජනයට ලියන්න නයිට්‍රජන් ක්‍රියා කරන ළමයි හරිතප්‍රදවල සංඝටකයක් විදියට හරිතප්‍රදවල සංඝටකයක් විදියට හරිතප්‍රද ගැන ඔයගොල්ලෝ ඉස්සරහ ඉගෙන ගන්නවා. හරිතප්‍රදවල සංඝටකයක් විදියට නයිට්‍රජන් ක්‍රියා කරනවා. හරි ප්‍රයෝජනයට ලියන්න හරිතප්‍රදවල හරිතප්‍රදවල සංඝටකයක් ලෙස ක්‍රියා කරයි. හරිතප්‍රදවල සංඝටකයක් ලෙස ක්‍රියා කරයි.
හරිත අප්‍රදවල සංඝටකයක් ලෙස ක්‍රියා කරයි. හරිත අප්‍රදවල සංඝටකයක් ලෙස ක්‍රියා කරයි. හරි. ඌනතා ලක්ෂණයට ලියන්න. ඌනතා ලක්ෂණ කියන්නේ තුන්වෙනි තීරුවේ ලියන්න. පරිණත ශාක පත්‍රවල හරිතක්ෂය ඇති වේ. ඌනතා ලක්ෂණයට පරිණත ශාක පත්‍රවල හරිතක්ෂය ඇති වේ. පරිණත ශාක පත්‍ර කියන්නේ මොනවද ළමයි? පරිණත ශාක පත්‍රවල හරිතක්ෂය ඇති වේ. පරිණත ශාක පත්‍රවල හරිතක්ෂය ඇති වේ. හරිතක්ෂය ඇති වේ. හරි. එතකොට නයිට්‍රජන් ගැන ඉවරයි. ඊළඟට දෙක ફોස්ෆරස්. දෙක ફોස්ෆරස්. දෙක ફોස්ෆරස්. ඔයගොල්ලෝ නියුක්ලියික් අම්ල ගැන කතා කරද්දී ඉගෙන ගන්නවා ළමයි. ફોස්ෆරස් මොකද්ද? නියුක්ලියික් අම්ල වල සංඝටකය. හරි. එතකොට ප්‍රයෝජනයට ලියන්න. නියුක්ලියික් අම්ල වල සංඝටකයකි. ප්‍රයෝජන නියුක්ලියික් අම්ල වල සංඝටකයකි. न्यूक्लिक अम्ल वල සංඝටකවල न्यूक्लिक अम्ल වල සංඝටකයකි. न्यूक्लिक अम्ल වල සංඝටකයකි. හරි. ඔයගොල්ලෝ දැකලා තිනවා ශාක පත්‍රවල දම් පාටට සහ රතු පාටට මේක සිද්ධ වෙනවා. රතු සහ දම් පාටට ලප එහෙම නැත්නම් පුල්ලි මතුවලා දෙනවා. මේක සිද්ධ වෙන්නේ ඔය කියන ફોස්ෆරස් ඌනතාවය නිසා. ફોස්ෆරස් වල ඌනතාවය නිසා තමයි රතු සහ දම් පාට ලප මතුවේ. හරි. ලියන්න. ඌනතා ලක්ෂණයටදී ශාක පත්‍ර මත රතු සහ දම් ලප ඇති වේ. රතු සහ දම් ලප ඇති වේ. රතු සහ දම් ලබ ඇති වේ. ශාක පත්‍ර මත රතු සහ දම් ලබ ඇති වේ. එතකොට ફોස්ෆරස් ඌනතාවයෙන් හින්දා තමයි ශාක පත්‍ර මත රතු පාට සහ දම් පාට ලබ ඇති වෙන්නේ. හරි. ඊළඟට තුන්වෙනි මූල ද්‍රව්‍ය ලියගන්න. තුන पोटेशियम in the K. पोटेशियम. हरिද? තුන්වෙනි එක पोटेशियम. හරි. पोटेशियम කියලා ලියන්න. पोटेशियम මොකටද උපකාරී වෙන්නේ? ප්‍රෝටීන සංශ්ලේෂණය. හරි. पोटेशियम කියලා ලියලා ප්‍රයෝජනයක් ලියන්න. प्रोटीन संश्लेषणයට උපකාරී වේ. प्रोटीन संश्लेषणයට උපකාරී වේ. प्रोटीन संश्लेषणයට උපකාරී වේ. प्रोटीन संश्लेषणයට උපකාරී වේ. प्रोटीन संश्लेषण के उपकारी ඌනතා ලක්ෂණ. ඒ කියන්නේ පොටෑසියම් ශාකයකට මැදි වුණාම ඇතිවන ලක්ෂණ මොනවද කියන එකයි මේ ඌනතා ලක්ෂණයට අපි කතා කරන්නේ. පොටෑසියම් මැදි වෙච්චාම ඇතිවන ඌනතා ලක්ෂණය තමයි පත්‍ර මතු පිට කහ පාට හරි. එහෙම නැත්නම් දුඹුරු කහ හෝ දුඹුරු පැහැදි ලබා දෙනවා. හරි. කියන්න ඌනතා ලක්ෂණයත් පත්‍රවල කහ හෝ දුඹුරු පැහැදි පත්‍රවල කහ හෝ දුඹුරු පැහැති පත්‍රවල කහ හෝ දුඹුරු පැහැති
පත්‍රවල කහ හෝ දුඹුරු පැහැති ලක්ෂණ ඇති වේ. පත්‍රවල කහ හෝ දුඹුරු පැහැති ලක්ෂණ ඇති වේ. කහ පාට හරි දුඹුරු පාට හරි වෙනවා. කහ හෝ දුඹුරු පැහැති ලක්ෂණ ඇති වේ. ඊළඟට සල්ෆර්. සල්ෆර්. ඊළඟට සල්ෆර්. ඊළඟ එක සල්ෆර්. ඊළඟ සල්ෆර්. හරි. සල්ෆර් වල හල් දෙනවා ප්‍රෝටීන වල සංඝටකයක්. ප්‍රෝටීන වල සංඝටකයක්. එතකොට සල්ෆර් මදි වෙච්චාම පත්‍රවල නාරකී තියෙනවා. පත්‍රේ නාරකී කොහොමද? මෙන්න මේ විදිහට පත්‍රයක් පිළිගම මේ මැත්තේ පිළිගන්නේ නාරක. මැත්තේ පිළිගන්නේ නාරක. මේ විදිහට නාරකී ශාඛාව දෙනවා. මැත්තේ පිළිගන්නේ නාරක. නාරකීය අසල කියන්නේ මේක දෙපැත්තේ නාරකීය අසල ඇති වෙනවලු හරිතක්ෂය කියන රෝගී තත්ත්වය ඇති වෙනවා. හරි. ඊළඟ හතරවෙනි එක සල්ෆර් ප්‍රයෝජනයක් පිළියන්න ප්‍රයෝජනයක්ද ප්‍රෝටීන වල සංඝටකයකි. ප්‍රෝටීන වල සංඝටකයකි. ප්‍රෝටීන වල සංඝටකයකි. ප්‍රෝටීන වල සංඝටකයකි. හරි. ඊට පස්සේ ඌනතා ලක්ෂණ පැත්ත. සල්ෆර් ඉදිරියේ ඌනතා ලක්ෂණ පැත්ත ලියන්න. පත්‍ර නාරටි සහ නාරටි අසල පත්‍ර නාරටි සහ නාරටි අසල හරිතක්ෂය ඇති වේ. හරි. එක්කෙනෙක් කියලා දෙනවා තුන්වෙනි එකේ කියන්නේ පොටෑසියම් වල ලක්ෂණ ලියන්න බැරි වෙනවා. පොටෑසියම් වල ලක්ෂණ ලියන්න බැරි වෙනවලු. ඌනතා ලක්ෂණ වෙන්නදී ඌනතා ලක්ෂණ ලියන්න බැරි වෙනවලු. ඒක අහගන්න ආයි ලියාගන්න පොටෑසියම් වල ඌනතා ලක්ෂණය තමයි පත්‍ර කහ හෝ දුඹුරු පැහැවීම. පත්‍ර කහ හෝ දුඹුරු පැහැවීම. පත්‍ර කහ පාට හරි දුඹුරු පාට හරි වෙන එක තමයි පොටෑසියම් වල ඌනතා ලක්ෂණය. හරි. අපි සල්ෆර් ලිව්වා. ඊළඟට අයන්. එහෙම නැත්නම් යකඩ. පස්වෙනි එක අයන්. යකඩවල ප්‍රයෝජන මොනවද? යකඩත් හරිතප්‍රදවල සංඝටකයක්. කියද හරිත ප්‍රයෝජනයත් හරිතප්‍රදවල සංඝටකයකි. අයන් හරිතප්‍රදවල සංඝටකයකි. අයන් කියන්නේ එතකොට හරිතප්‍රදවල සංඝටකය. හරිතප්‍රදවල සංඝටකය. අයන් ඌනතාවය එහෙම නැත්නම් යකඩ ඌනතාවය නිසා ශාකවල ඇති වෙන රෝගී ලක්ෂණ මොනවද? එහෙම නැත්නම් රෝගී තත්ත්ව මොනවද කියලා යහන් ඊළඟ එක. කියන්නේ ඌනතා ලක්ෂණය. පළවෙනි එකේ අපි ලියපු ප්‍රයෝජනයටදී හරිතප්‍රදවල සංඝටකයකි. ඌනතා ලක්ෂණයට ලියන්න යකඩ ඉස්සරහින් එහෙම නැත්නම් අයන් ඉස්සරහින් ලපටි පත්‍ර මත හරිතක්ෂය ඇති වේ. ලපටි පත්‍ර මත හරිතක්ෂය ඇති වේ. ලපටි පත්‍ර මත හරිතක්ෂය ඇති වේ. ලපටි පත්‍ර මත හරිතක්ෂය ඇති වේ.
හරි. හයවෙනි එක කැල්සියම්. හයවෙනි එක කැල්සියම්. කැල්සියම්. හයවෙනි කැල්සියම්. හරි කැල්සියම්. කැල්සියම් වල ප්‍රයෝජනය මොකක්ද? කැල්සියම් වල ප්‍රයෝජන. කැල්සියම් ඕගොල්ලන්ට සෛල බිත්තිය උගන්වද්දි කතා කරනවා. සෛල බිත්ති වල සංඝටක. ඔව් සෛල බිත්තිය ගැන කතා කරද්දී සෛල බිත්ති වල සංඝටකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒත් කැල්සියම් සෛල බිත්ති වල සංඝටකයක්. හරි. ප්‍රයෝජන වලට ලියන්න කැල්සියම් ඉස්සරහින් සෛල බිත්ති වල සංඝටකයකි. සෛල බිත්ති වල සංඝටකයකි. කැල්සියම් කියන්නේ සෛල බිත්ති වල සංඝටකයක්. කැල්සියම් සෛල බිත්ති වල සංඝටකයකි. සෛල බිත්ති වල සංඝටකයකි. ඌනතා ලක්ෂණ මොනවද? ඒ කියන්නේ කැල්සියම් මදි වුණාම ඇති වෙන ලක්ෂණ මොනවද? පත්‍ර වල අග්‍රස්තය ඔයගොල්ලෝ දැකලා තියෙනවා පත්‍ර වල අග්‍රස්තය නිකන් දුඹුරු පාට වෙලා මෙරිලා ගිහිල්ලා තියෙනවා. ආන් ඒක තමයි කැල්සියම් ඌනතා ලක්ෂණයක් විදිහට අපිට දකින්න පුළුවන් වෙන්නේ. හරි. ඌනතා ලක්ෂණයට පිළියන්න කැල්සියම් වල ඌනතා ලක්ෂණය පත්‍ර අග්‍රස්තේමියයි. පත්‍ර අග්‍රස්තේමියයි. පත්‍ර අග්‍රස්තේමියයි. පත්‍රාග්‍රස්තේමියයි. හරි. ඊගාව එක 7 වෙනි එක නේද? ඔව් 7 සිංක්. 7 වෙනි එක සිංක්. ඊළඟ සිංක්. සිංක් වල ප්‍රයෝජනය මොකක්ද? සිංක් මගින් එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරන්න පුළුවන්. එන්සයිම් වල ක්‍රියාකාරීත්වය බලපෑම් ඇති කරනවා කියන්නේ අඩු කරන්න වැඩි කරන්න වගේ දේවල් සිද්ධ කරන්න පුළුවන්. හරි. ප්‍රයෝජන පිළියන්න ප්‍රයෝජනයත් එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට හරි සිංක් අඩු වුණාම මොකද සිද්ධ වෙන්නේ? සිංක් අඩු වුණාම ඕගොල්ලෝ දැකලා තියෙනවා සමහර ශාක පත්‍ර තියෙනවා. ඒවා ඒ ශාකයේ අනිත් කොළ වලට වඩා ඝනකමින් වැඩි. ඒ කියන්නේ අතට අල්ලගම තියෙන හරි ඝනකම් තියෙනවා. එතකොට සිංක් අඩු වෙච්චාම සිද්ධ වෙන්නේ මෙන්න මේ ශාක පත්‍ර අනවශ්‍ය ලෙස ඝනකමින් වැඩි වීම. හරිද? හරි. ඌනතා ලක්ෂණයට ලියන්න. ඌනතා ලක්ෂණයට පත්‍ර අනවශ්‍ය ලෙස ශාක පත්‍ර අනවශ්‍ය ලෙස ශාක පත්‍ර අනවශ්‍ය ලෙස ශාක පත්‍ර අනවශ්‍ය ලෙස ශාක පත්‍ර අනවශ්‍ය ලෙස ඝනකමින් යුක්ත වීම ශාක පත්‍ර අනවශ්‍ය ලෙස ඝනකමින් යුක්ත වීම හරි එතකොට මේ කොටස කතා කරලා ඉවරයි අපි ඊළඟට යන විටමින් කියන්නේ ඕගොල්ලන්ගේ පළවෙනි පාඩමේ තියෙන ප්‍රධාන අනුමාත්‍රිකාව හරිද අපි දැන් කතා කරමු විටමින් කියන්නේ හරි අනුමාත්‍රිකාව දාගන්න විටමින්
අනුමාත්‍රාව විටමින් අනුමාත්‍රාව විටමින් විටමින් කියන්නේ මොනවද ළමයි? ඔයගොල්ලෝ අහලා තියෙනවා විටමින් A තියෙනවා B තියෙනවා C D E F K වගේ જાති විටමින් වර්ග තියෙනවා. එතකොට මේ විටමින් කියන්නේ මොකක්ද? විටමින් කියන්නේ කාබනික සංයෝගය. විටමින් කියන්නේ ජීවි දේහ තුල තියෙන කාබනික සංයෝගය. හරි. දැන් කාබනික සංයෝගයක් කියවම ඔයගොල්ලන්ට යම් කිසි අදහසක් එනවා. කාබනික සංයෝගය මොනවද ළමයි අන්තර්ගත වෙන්නේ? අනිවාර්යයෙන්ම කාබන් අන්තර්ගත වෙන්නේ. එතකොට විටමින් කිව්වහම කාබනික සංයෝගයක්. හරි. විටමින් කියන්නේ අනුමාත්‍රක දාලා ලියන්න යටි. තරවක් දාලා ලියන්න. විටමින් යන කාබනික සංයෝගයකි. විටමින් යන කාබනික සංයෝගයකි. විටමින් යන කාබනික සංයෝගයකි. විටමින් යන කාබනික සංයෝගය. හරි. ඊට පස්සේ පොඩියට දාන්න තවත් සුටි අනුමාත්‍රකාවක් ගන්න. විටමින් වල ප්‍රයෝජන. විටමින් වල දැනගන්න ඕන විටමින් කියන්නේ කාබනික සංයෝගයක් කියලා. විටමින් හඳුනන්නේ කොහොමද? විටමින් කියන්නේ විටමින් යන කාබනික සංයෝගය. ඊට පස්සේ විටමින් වල ප්‍රයෝජන. විටමින් වල ප්‍රයෝජන. ඊට විටමින් වල ප්‍රයෝජන. විටමින් වල ප්‍රයෝජන. විටමින් වල ප්‍රයෝජන. හරි. විටමින් වල ප්‍රයෝජන අර්ථය අපිට ඉස්සෙල්ලාම කතා කරන්න තියෙන්නේ විටමින් වලින් මොකක්ද සිද්ධ කරන්නේ? දේහේ නිරෝගී බව පවත්වා ගන්නවා. ඒ කියන්නේ අපිට නිරෝගී ලෙස ජීවත් වෙන්න පුළුවන් හැකියාව ලබා දෙන්නේ මේ කියන විටමින් වලින්. විටමින් වලින් නිරෝගී බව පවත්වා ගැනීමට උපකාරී වෙනවා. අනිත් එක අපි කතා කරනවා ජෛව රසායනික ප්‍රතික්‍රියා රාශියක් සිද්ධ වෙනවා දේහය තුළ. මේ කියන ජෛව රසායනික ප්‍රතික්‍රියා වලට මේ කියන විටමින් සහභාගී වෙනවා. හරි. විටමින් වල ප්‍රයෝජන කියලා දැම්මා. දාලි වල ලියන්න එක දේහයේ නිරෝගී පැවැත්මට එක ප්‍රයෝජන පළවෙනි ප්‍රයෝජනේ දේහයේ නිරෝගී පැවැත්මට දේහයේ නිරෝගී පැවැත්මට දෙවෙනි එක ජෛව රසායන ප්‍රතික්‍රියාවලට සහභාගී වීමට ජෛව රසායන ප්‍රතික්‍රියාවලට සහභාගී වීමට ජෛව රසායන ප්‍රතික්‍රියාවලට සහභාගී වීමට ජෛව රසායන ප්‍රතික්‍රියාවලට සහභාගී වීමට. හරි. ඊට පස්සේ විටමින් ගත්තහම ළමයි ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන්. විටමින් ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන්. එතකොට මේ කාණ්ඩ දෙකකට වෙන් කරද්දී මේකට පදනම් වෙන්නේ. එහෙනම් තමයි කාණ්ඩ දෙකකට වෙන් කරන්න අපිට පදනම් කරගන්න පුළුවන් වෙන්නේ අදාළ විටමිනේ ජලයේ දිය වෙනවද නැද්ද කියන එක. ජලයේ දිය වෙන ඒවාට අපි කියනවා ජලයේ ද්‍රාව්‍ය විටමින් කියලා. දිය නොවන ඒවාට කියනවා ජලයේ අද්‍රාව්‍ය විටමින්. එහෙම නැත්නම් ජලයේ දිය වෙන්නේ නැති විටමින කියලා. හරි. ජලයේ ද්‍රාව්‍ය විටමින්. එහෙම නැත්නම් ජලයේ දිය වෙන විටමින් වෙන්නේ විටමින් D සහ C විතරයි. D සහ C විතරයි. හරි. අද්‍රාව්‍ය විටමින්. ඒ කියන්නේ ජලයේ දිය වෙන්නේ නැති විටමින්. විදිහට අපිට ගන්න පුළුවන් A, D, E සහ K කියන විටමින් හතර. A, D, E, K කියන විටමින් හතරම ජලයේ දිය වෙන්නේ නැහැ. ඒවා දිය වෙන්නේ මේ දෙය තුල විතරයි. නැත්නම් තෙල් තුල විතරයි. මේ දෙය තුල විතරක් දිය වෙන විටමින් A, D, E, K. ඒවට අපි කියනවා ජලයේ අද්‍රාව්‍ය විටමින් කියලා. හරි. ඊට පස්සේ යන විටමින් වර්ග පොඩි අනුමාත්‍රකාවක් විටමින් වර්ග විටමින් වර්ග විටමින් වර්ග
විටමින් වර්ග. හරි. මොනවද ළමයි විටමින් වර්ග? මම දැන් කිව්වා ප්‍රධාන දෙකයි. ජලයේ අද්‍රාව්‍ය, ජලයේ ද්‍රාව්‍ය. හරි. හරි. ඊට ලියන්න විටමින් වර්ග කියලා මාතෘකාව දාලා ලියන්න. විටමින් ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරයි. ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරයි. විටමින් බෙදන්න පුළුවන් ප්‍රධාන කාණ්ඩ දෙකකට. විටමින් ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරයි. ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරයි. හරි. එහෙම කියලා එක ඔතනට එකලා ලියන්න. එක ජලයේ ද්‍රාව්‍ය විටමින් ජලයේ ද්‍රාව්‍ය විටමින් ජලයේ ද්‍රාව්‍ය විටමින් ජලයේ ද්‍රාව්‍ය විටමින්. හරි. ජලයේ ද්‍රාව්‍ය විටමින් මොනවද? ಜಾති දෙකයි. B සහ C. කියන්නේ ඉස්සරහින් කියලා ගන්න විටමින් B සහ C. විටමින් B සහ C කියන ප්‍රභේද දෙක විතරයි ජලයේ දිය වෙන්නේ. විටමින් B සහ C. හරි. දෙවෙනි අන්ත දෙකලා කියන්නේ ජලයේ අද්‍රාව්‍ය කියන්නේ දිය වෙන්නේ නැහැ. අද්‍රාව්‍ය විටමින්. ජලයේ අද්‍රාව්‍ය විටමින් කියන්නේ දිය වෙන්නේ නැති එක. ජලයේ අද්‍රාව්‍ය විටමින් හරි. ජලයේ අද්‍රාව්‍ය විටමින් කියලා ලියන්න. විටමින් A B E සහ K. විටමින් A D සහ A D E K. ජලයේ අද්‍රාව්‍ය කියන්නේ ජලයේ දිවෙන්නේ නැත්නම් විටමින් A D E K. විටමින් A D E K. හරි. ඊට පස්සේ යටේ කරුණක් දාලා ලියන්න. කරුණක් දාලා ලියන්න. ජලයේ අද්‍රාව්‍ය විටමින කරුණක් දාලා ලියන්නේ. ජලයේ අද්‍රාව්‍ය විටමින ජලයේ අද්‍රාව්‍ය විටමින ජලයේ අද්‍රාව්‍ය විටමින ජලයේ අද්‍රාව්‍ය විටමින මේදය තුල දිය වේ. මේදය තුල දිය වේ. ජලයේ අද්‍රාව්‍ය විටමින මේදය තුල දිය වේ. මේදය තුල දිය වේ. හරි. ඊට පස්සේ ළමයි ආයි පාරක් ඉස්සෙල්ලා වගේම වගුවක් ඇඳ ගන්න වෙනවා. හරිද? වගුවක් ඇඳ ගන්න වෙනවා. වගුවේ පළවෙනි තීරුව පොඩියට ගන්න, දෙවෙනි දෙක ටිකක් පල්ලට ගන්න. පළවෙනි එකේ ලියන්න විටමින වර්ගය. පළවෙනි එකේ විටමින් වර්ගය. දෙවෙනි එකේ ලියන්න ප්‍රයෝජන.
ලක්ෂණ ඔන්න ඔය විදිහටයි වගවන්නේ. පළවෙනි එකේ විටමින් වර්ගය, දෙවෙනි එකේ ප්‍රයෝජන, තුන්වෙනි එකේ උණුතා ලක්ෂණ. ඔය විදිහට වගවන්න ගන්න. හරි. වගවන්නලා ඉස්සෙල්ලාම විටමින් වර්ගය කියන පැත්ත එක දාලා ලියන්න. විටමින් A. විටමින් මොකද? A. ලියාගන්න විටමින් A. විටමින් A. හරි. විටමින් A මොකටද ළමයි ඕමනා වෙන්නේ අපිට? ජීවි දේහයට විටමින් A මොකටද ඕමනා වෙන්නේ? විටමින් A වැදගත් වෙනවා අපේ දෘෂ්ටිය. ඒ කියන්නේ ඇස් වලින් පෙනීමට උපකාරී වෙනවා විටමින් A. සහ ඒක සිද්ධ වෙන්නේ කියන්නේ පෙනීමට උපකාරී වෙන්නේ ඇසේ තියෙන දෘෂ්ටි වර්ණක. ඇසේ තියෙන දෘෂ්ටි වර්ණක කියන. ඒකට මේ වර්ණක සෑදීම සඳහා තමයි මේ කියන විටමින් A උපකාරී වෙන්නේ. සහ තව සම පැහැපත් හා නිරෝගී පවත්වා ගැනීමට. පැහැපත් කියන්නේ පැහැපත් වර්ණය දැකලා තියෙනවනේ ඔයගොල්ලෝ සුදු මැලි පාට නෙමෙයි මේ කියන්නේ පැහැපත් වර්ණය. කහ පාටක් නැති සුදු පාටක් නැති අතරමැදි පාටක් තමයි පැහැපත් වර්ණය කියලා අපි හඳුන්වන්නේ. එතකොට පැහැපත් බව සමේ පැහැපත් බව පවත්වා ගැනීම සහ නිරෝගී බව පවත්වා ගැනීමට මේ කියන විටමින් A උපකාරී වෙනවා. හරි. ලියන්න ප්‍රයෝජනයක් ලියන්න. පෙනීමට වැදගත් වන පෙනීමට වැදගත් වන පෙනීමට වැදගත් වන දෘෂ්ටි වර්ණක සෑදීමට අත්‍යවශ්‍ය වේ. දෘෂ්ටි වර්ණක සෑදීමට අත්‍යවශ්‍ය වේ. පෙනීමට වැදගත් වෙන දෘෂ්ටි වර්ණක සෑදීමට අත්‍යවශ්‍ය වේ. පෙනීමට වැදගත් වෙන දෘෂ්ටි වර්ණක සෑදීමට අත්‍යවශ්‍ය වේ. ඊළඟට ඊගාව කරුණ ඒ කියන්නේ විටමින් A යන පළවෙනි තර ලකුණ දැන් දෙවෙනි එකට ලියාගන්න දෙවෙනි තර ලකුණට සම පැහැපත්ව හා සම නිරෝගීව පවත්වා ගැනීමට උපකාරී වේ. සම පැහැපත්ව හා නිරෝගීව පවත්වා ගැනීමට උපකාරී වේ. සමේ පැහැපත් බව සහ නිරෝගී බව පවත්වා ගැනීමට උපකාරී වෙනවා. හරි. ඌනතා ලක්ෂණ කියන්නේ ඌනතා ලක්ෂණ ගත්තාම ළමයි මොනවද මේ විටමින් A අඩු වෙච්චම ඇති වෙන්නේ? රාත්‍රී අන්ධතාවය කියන්නේ. රාත්‍රී අන්ධතාවය කියන්නේ රැයට ස්පෙනීම අඩු වෙනවා. ඒක රැයට ස්පෙනීම නැති වෙනවා. අන්ධතාවය කියොත් ඇස් කොටිම පේන්නේ. රාත්‍රී අන්ධතාවයේදී රැයට ඇස් පේන්නේ නැහැ. රැයට ස්පෙනීම නැතු වෙනවා. හරි. ඊළඟට ඇසේ බීටෝලප ඇති වෙනවා. බීටෝලප කියන්නේ මොනවද? ඇසේ ඇති වෙනවා කළු ඉංගිරියාවේ සුදු පාට ලප විශේෂයක්. ඒවට කියන අපි බීටෝලප කියලා. ඒකට
කළු ඉංගිරියාවේ සුදු පාට ලප ඇති වෙලා තියෙනවා නම් ඒක බීටෝ ලපයක්. ඒකට බීටෝ ලප ඇති වෙන්නේ මේ කියන විටමින් A ඌණතාවය නැත්නම් විටමින් A මදිකම හින්දා. ඊපස්සේ ඔයාලට දැකලා තියෙනවා සමහර අයගේ සම තියෙනවා හරිම වියලි. වියලි කියන්නේ ජලය නැති තරම්. සමේ වියලි බව ගැන කතා කරන්නේ. එතකොට සමේ වියලි බව ඇති වෙන්නේ මෙන්න මේ කියන විටමින් A ඌණතාවයෙන් හින්දා. ඊට පස්සේ වැලමිට සහ වැලමිටේ සහ දණහිස ආදී කටු වැනි ව්‍යුහමත් වෙනවා. කටු වැනි ව්‍යුහ කියන්නේ අර ඔයගොල්ලෝ දැකලා තියෙන කොරලා වගේ ව්‍යුහ ඇවිල්ලා තියෙනවා. අතින් අල්ලද්දී හරි අතට එනවා. ඒ කියන්නේ හරි අපහසුයි. මේ විදිහේ ව්‍යුහ මතු වෙනවා. සහ තව හුස්ම ගැනීම. ඒ කියන්නේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව රෝගාබාධ ඇති වෙන්න පුළුවන් විටමින් A මදිකම හින්දා. නැත්නම් විටමින් A ඌණතාවය නිසා. හරි. ඌණතා ලක්ෂණයකට ලියන්න. ඌණතා ලක්ෂණයකට ලියන්න. රාත්‍රී අන්ධතාවය. රාත්‍රී අන්ධතාවය. රාත්‍රී අන්ධතාවය. ඊගාව ඇසේ වීටෝ ලප ඇතිවීම. ඌණතා ලක්ෂණයකට පහළ ලියන්න. ඇසේ වීටෝ ලප ඇතිවීම. ඇසේ වීටෝ ලප ඇතිවීම. ඊට පස්සේ සමේ වියලි බව. ඇසේ වීටෝ ලප ඇතිවීම සමේ වියලි බව. ඊළඟට සමේ වියලි බව. ඊට පස්සේ හතරවෙනි එක වැලමිට සහ සමේ වැලමිට සහ ධනහිස ආදියේ වැලමිට සහ ධනහිස ආදියේ වැලමිට සහ ධනහිස ආදියේ කටු වැනි විවිධි මතුවීම. කටු වැනි විවිධි මතුවීම. වැලමිට සහ ධනහිස ආදියේ කටු වැනි කියන්නේ එනෙනවා වගේ. අතින් අල්පම තේරෙනවා එනෙනවා වගේ. ඒකට කටු වැනි විවිධි මතුවීම. ඊගාවට ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවීම. ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවීම. ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවීම. හරි. විටමින් A. විටමින් A වල ඌණතා ලක්ෂණ තමයි ඔය කතා කරන්නේ. හරි. ඊට පස්සේ විටමින් A කියලා ලියපු කොටස මෙන්න ඉරක් ගහලා බලන්න. ඉරක් ගහලා විටමින් A වල ලක්ෂණ ඉවරන තැනින් බලන්න. ඊට පස්සේ දෙක දාලා යන්න විටමින් B. විටමින් B. දෙවෙනි එක විටමින් B. හරි. විටමින් B ගත්තාම තමයි විටමින් B කිව්වම දැන් විටමින් A ගත්තාම විටමින් A විතරයි තියෙන්නේ. විටමින් B අපි හඳුන්වන්නේ විටමින් B සංකීර්ණය කියලා. විටමින් B ගත්තාම B සංකීර්ණය නැත්නම් B කම්ප්ලෙක්ස් එකේ. විටමින් B කම්ප්ලෙක්ස් එකේ තියෙනවා B1 විටමින් තියෙනවා. B2 තියෙනවා. B6 සහ B12 වගේ විටමින් අන්තර්ගත වෙනවා. මේ විදිහට කාණ්ඩ විදිහට කියන්නේ කොටස් විදිහට තමයි අන්තර්ගත වෙන්නේ විටමින් B සංකීර්ණය. එතකොට ඔයගොල්ලන්ට ඉගෙන ගන්න නැහැ විටමින් B වලින් මොකද්ද B1 B2 B6 වලින් මොනවද එහෙම කියලා සංකීර්ණයක් විදිහට තියෙනවා කියන එක විතරක් දැනගන්න. හරි. විටමින් B වල ප්‍රයෝජන මොනවද? ප්‍රයෝජන తీරුවෙන්නේ මොනවද? විටමින් B1 තමයි ස්නායු පටකවල නිසි පැවැත්ම සඳහා විටමින් B අත්‍යවශ්‍ය වෙනවා. සහ ඊගාවට රතු රුධිරාණු සෑදීම. රතු රුධිරාණු දන්නවනේ. රුධිර පටකයේ අණු සෛල විශේෂය. එතකොට රතු රුධිරාණු සෑදීමට මේ කියන විටමින් B අත්‍යවශ්‍ය වෙනවා. ඊට පස්සේ කලින් එකේදී කියන්නේ විටමින් A වල වගේම සමය නිරෝගී පැවැත්ම සඳහා විටමින් B අත්‍යවශ්‍ය වෙනවා. අනිත් එක තමයි මේද පරිවෘත්තිය සඳහා. මේද පරිවෘත්තිය කියන්නේ අපි දන්නවා අපි දේහයට මේදමය ආහාර ගන්නවා. එතකොට අපේ දේහයට මේද ඒ ආහාර වලින් හම්බ වෙනවා. මේදවල පරිවෘත්තිය සිද්ධ කරනවා. කියන්නේ මේද ජීර්ණය කරනවා. දේහයට ලබාගත් මේද අපි ජීර්ණයට ලක් කරනවා. ජීර්ණයට ලක් කිරීම සඳහා මේ කියන විටමින් B වැදගත් වෙනවා. සහ ඇටමිදුළු නිර්මාණයට රතු රුධිර සෛල නිෂ්පාදනය වෙන්නේ ඇටමිදුළු වල. රතු ඇටමිදුළු වල තමයි රතු රුධිර සෛල නිෂ්පාදනය වෙන්නේ. එතකොට මේ කියන රතු ඇටමිදුළු නිෂ්පාදනය කිරීම සඳහා
විටමින් B වැදගත් වෙනවා. හරි. ප්‍රයෝජන తీරු එළියන්න. ප්‍රයෝජනයක් කලින් එළියන්න. ස්නායු පටකවල නිසි පැවැත්මට ස්නායු පටකවල නිසි පැවැත්මට ස්නායු පටකවල නිසි පැවැත්මට ස්නායු පටකවල නිසි පැවැත්මට දෙවෙනි එක රතු රුධිරාණු සෑදීමට රතු රුධිරාණු සෑදීමට අවශ්‍ය සංඝටකයකි. දෙවෙනි එක රතු රුධිරාණු සෑදීමට අවශ්‍ය සංඝටකයකි. රතු රුධිරාණු සෑදීමට අවශ්‍ය සංඝටකයකි. තුන්වෙනි කාරණය තුන්වෙනි එක සම නිරෝගීව පවත්වා ගැනීමට අවශ්‍ය වේ. සම නිරෝගීව පවත්වා ගැනීමට අවශ්‍ය වේ. සම නිරෝගීව පවත්වා ගැනීමට ඔය කියන විටමින් B අවශ්‍ය වෙනවා. සම නිරෝගීව පවත්වා ගැනීමට අවශ්‍ය වේ. ඊගව කාරණාව මේද පරිවෘත්තීය සඳහා මේද පරිවෘත්තීය සඳහා වැදගත් වේ. මේද පරිවෘත්තීය සඳහා වැදගත් වේ. මේද පරිවෘත්තීය සඳහා වැදගත් වේ. ඊගව කර්ම ඇටමිදුළු නිර්මාණයට අත්‍යවශ්‍ය වේ. ඇටමිදුළු නිර්මාණයට අත්‍යවශ්‍ය වේ. ඊගවට අයියට රක්තාණු වල පරිණතිය. රක්තාණු කියන්නේ මොකක්ද? රතු රුධිර සෛල. රක්තාණු වල පරිණතියට සහ ප්‍රතිදේහ සෑදීමට එතකොට ප්‍රයෝජන ගැන කතා කරලා ඉවරයි. එක්කෙනෙක් අහලා ඇටමිදුළු කියන්නේ මොනවද කියලා. ඇටමිදුළු. අපි ඔය මැරෝබෝන් කියලා හඳුන්වන්නේ. ඔයගොල්ලෝ අහලා තියෙනවා මැරෝබෝන් කියලා හඳුන්වන්නේ ඇටමිදුළු වලට තමයි. ඇටමිදුළු පිහිටන්නේ අස්තිවල. අස්ති පටකය ගැන ඉගෙන ගන්න හම්බෙනවා. අස්තිවල ඇතුලේ පිහිටන්නේ ඔය කියන ඇටමිදුළු. අස්තිය අභ්‍යන්තරයේ තමයි ඇටමිදුළු පිහිටන්නේ. ඇටමිදුළු වලින් තමයි සිද්ධ වෙන්නේ අලුතෙන් නව රුධිර සෛල නිෂ්පාදනය කිරීම. විශේෂයෙන්ම රතු රුධිර සෛල නිෂ්පාදනය කරන්නේ රතු ඇටමිදුළු වල. හරිද? එතකොට රතු ඇටමිදුළු බද්ධයක්. එහෙනම් රතු ඇටමිදුළු බද්ධ කිරීමක් සිද්ධ කරන්න වෙනවා යම් කිසි රෝගී තත්ත්වයක. ඒ කියන්නේ රතු රුධිරාණු නිෂ්පාදනය අඩු නම් රෝගී තත්ත්වය තමයි රක්තහීනතාවය. රක්තහීනතාවයේදී රතු ඇටමිදුළු බද්ධ කිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ රතු ඇටමිදුළු දේහයේ තියෙන ප්‍රමාණය මදිකම නිසා. ඇත්තම කිව්වොත් මදිකමින් තමයි සිද්ධ වෙන්නේ. එතකොට පිටතින් වෙන කාලයකට රතු ඇටමිදුළු අරගෙන බද්ධ කිරීමට ලක් කරන්න වෙනවා. හරි. ඊට පස්සේ උණතා ලක්ෂණ විටමින් B වල උණතා ලක්ෂණ.
යටතේ අපිට ඉස්සෙල්ලාම කතා කරන්න බලන්න. කියන්නේ විටමින් B වල උණුතා ලක්ෂණ ගත්තාම ඉස්සෙල්ලාම බෙරි රෝගය කියලා රෝගයක් තියෙනවා. බෙරි රෝගය. ඊට පස්සේ මුඛ කොන් වන වීම. ඕගොල්ලෝ දැකලා තියෙනවා මේ මුඛයේ දෙපැත්තේ කොන් වන වෙලා තියෙන සමහර පුද්ගලෙක්. ගුලපිට කන මිනිස්සුන්ගේ සිද්ධ වෙනවා. නමුත් විටමින් B උණුතාවය නිසා මුඛ කොන් වන වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ මම අර ඉස්සෙල්ලා කියපු කියන්නේ නරඹුන් බද්ධ කරන්න ඕන රක්තහීනතාවය. ඊළඟ අනිත් එක රක්තහීනතාවය. විටමින් B අඩු වුණාම රක්තහීනතාවය කියන රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ අර කලින් විටමින් A වල වගේමයි සමේ වියලි බව සහ වර්ණය විටමින් A වල විදිහටම සමේ වියලි බව සහ වර්ණ වෙනස් වීම. ඒ කියන්නේ වියලි බව කියන්නේ තෙත ගතිය අඩුයි. කොරළ වගේ දාලා තියෙනවා. ඒ වගේ ගතියක් තියෙනවා. සමේ වියලි බව අඩුයි. සහ වර්ණය වෙනස් වෙනවා. පැහැපත් තිබිච්ච සම දුර්වර්ණ වෙන්න ගන්නවා. හරිද? ආන් මේ වගේ ලක්ෂණ තමයි විටමින් B අඩු වුනහම සිද්ධ වෙන්නේ. හරි. ලියන්න විටමින් B වල උණුතා ලක්ෂණ යටතේ බෙරි රෝගය බෙරි රෝගය ඊගාවට මුඛ කොන් වන වීම. මුඛයේ දෙපැත්තේ කොන් වන වීම. මුඛ කොන් වන වීම. මුඛ කොන් වන වීම. කොන් වන වීම. ඊට පස්සේ රක්තහීනතාවය. ඊට පස්සේ සමේ වියලි බව සහ වර්ණ වෙනස් වීම. සමේ වියලි බව සහ වර්ණ වෙනස් වීම. සමේ වියලි බව සහ වර්ණය වෙනස් වීම. හරිද ළමයි? සමේ වියලි බව සහ වර්ණ වෙනස් වීම. හරි. ඊට පස්සේ ඒකත් පහළ දාන්න. විටමින් B වල විස්තර ඉගෙන පස්සේ වග වහන්න වෙන්නේ. ඊට පස්සේ පුන දාලා ලියන්න ආයි පහලින් විටමින් C. තුන්වෙනි එක විටමින් C. විටමින් C. තුන විටමින් C. විටමින් C. විටමින් C ගත්තහම තමයි සමේ නිරෝගී බවට තමයි ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ. සමේ නිරෝගී බව පවත්වාගෙන යන්න. සහ දත්වල සහ එනමලේ. ඔයගොල්ලෝ දන්නවා දතේ කොටස් තුනකට බෙදෙනවා. දතේ එනමලේ තියෙනවා. එතකොට දත්වල එනමලය සෑදීම සඳහා මේ කියන විටමින් C අත්‍යවශ්‍ය වෙනවා. ඊට අමතරව සහ කොලජන් තන්තු අස්ථිපටකයේදී මේ කතා කරන්නේ අස්ථිපටකයේදී කොලජන් තන්තු ගැන කතා කරනවා. එතකොට කොලජන් තන්තු සංශ්ලේෂණය කිරීම සඳහා මේ කියන විටමින් C උපකාරී වෙනවා. හරිද? ලියාගන්න ප්‍රයෝජන යටතේ විටමින් C වල ප්‍රයෝජන යටතේ ලියන්න පළවෙනි එක විටමින් C වල පළවෙනි ප්‍රයෝජනේ සමේ නිරෝගීභාවය සඳහා වැදගත් වේ. 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 දෙවැනි එක දත්වල එනමලය සෑදීමට අත්‍යවශ්‍ය වේ. 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 තුන්වෙනි එක කොලජන් තන්තු
කොලජන් තන්තු සංශ්ලේෂණය කිරීම සඳහා කොලජන් තන්තු සංශ්ලේෂණය කිරීම සඳහා කොලජන් තන්තු සංශ්ලේෂණය කිරීම සඳහා උපකාරී වේ සහභාගී වේ නැත්නම් කොලජන් තන්තු සංශ්ලේෂණය කිරීම සඳහා උපකාරී වේ හරි එතකොට ප්‍රයෝජන ටික ඉවරයි විටමින් C වල ප්‍රයෝජන ගැන කතා කරලා ඉවරයි හරි අපි දැන් බලමු විටමින් C දේහයට උණ වෙච්චම එහෙම නැත්නම් දේහයට මදි වුණහම ප්‍රමාණවත් තරමට වඩා මදි වුණහම මොනවද සිද්ධ වෙන්නේ කියලා. විටමින් C ඌනතා ලක්ෂණ විදිහට ළමයි විදුරු මස් දුර්වල වෙනවා. විදුරු මස් දුර්වල වෙච්චාම මොකද සිද්ධ වෙන්නේ? දත් කෙලවෙන්න ගන්නවා. විදුරු මස් දුර්වල වෙන සිද්ධ වෙන්නේ විටමින් C ඌනතා ලක්ෂණයක් විදිහට. ඊට පස්සේ අභ්‍යන්තර රුධිර ගැලීම ඇති වෙනවා. අභ්‍යන්තර රුධිර ගැලීම කියන්නේ මතු පිටට පේන්නේ නැහැ රුධිරය ගලනවා කියලා. නමුත් දේහය ඇතුලේ අභ්‍යන්තරව රුධිර ගැලීම සිද්ධ වෙනවා. එතකොට තව එකක් ලක්ෂණයක් තියෙනවා මොකක් හරි රෝගයක් ඇති වුණොත් ඒ කියන්නේ අපි හිතමුකෝ නිකන් හෙම්බිරිස්සා ගැස්සා වගේ රෝගයක් ඇති වුණොත් මේ රෝගය සුව වීමට කල් ගත වෙනවා රෝගය සුව වීමට කල් ගත වෙනවා අනිත් එක තමයි විශේෂිත රෝගයක් තියෙනවා ස්කර්සි කියලා මෙන්න මේ කියන රෝගී තත්ත්වයක් ඇති වෙනවා මේ දවස්වල ළමයි කොරෝනා හැදිච්ච මිනිස්සුන්ට කොවිඩ් ආසාදිතයින්ට විටමින් C සාමාන්‍ය මිලිග්‍රෑම් කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර විටමින් C ප්‍රති පරිභෝජනය සඳහා ලබා දෙනවා. හරිද? එතකොට විටමින් C වලින් ප්‍රතිශක්තිය අධි කරනවා කියන එක අපිට කියන්න පුළුවන් මේ වෙලාවේ. හරි. ලියන්න ඌනතා ලක්ෂණයටද ලියන්න විදුරු මස් දුර්වල වීම. ඌනතා ලක්ෂණයටද විදුරු මස් දුර්වල වීම. විදුරු මස් දුර්වල වීම. විදුරු මස් දුර්වල වීම. ඊගාවක අභ්‍යන්තර රුධිර ගැලීම් ඇතිවීම අභ්‍යන්තර රුධිර ගැලීම් ඇතිවීම අභ්‍යන්තර රුධිර ගැලීම් ඇතිවීම ඊට පස්සේ රෝග සුව වීමට කල්ගත වීම 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 ඊගාවට ස්කර්වි රෝගය ස්කර්වි බලන්න ස්කර්වි රෝගය ඇති වෙන්නේ එතකොට විටමින් C ඌණ වෙච්චාම නැත්නම් විටමින් C දේහයට මදි වෙච්චාම තමයි ස්කර්වි රෝගය ඇති වෙන්නේ. හරි. ඊට පස්සේ දැන් විටමින් C ගැන කතා කරලා ඉවරයි. ඊට පස්සේ විටමින් C කොටස 0 වහලා දාන්න. ඊට පස්සේ අපි කියමු නම්බර 4 දාලා යටි විටමින් D ඊට පස්සේ විටමින් D විටමින් D වලින් ළමයි සිද්ධ කරන්නේ කැල්සියම් සහ ફોස්ෆරස් කියන මූල ද්‍රව්‍ය දෙක අවශෝෂණය පාලනය කරන එක. ඒ කියන්නේ කැල්සියම් දේහයට වැඩිපුර අවශෝෂණය වෙන්න හොඳ නැහැ. ඒකින්ද කැල්සියම් සහ ફોස්ෆරස් කියන දෙකම අවශෝෂණය පාලනය කිරීම සඳහා තමයි විටමින් D වලින් සිද්ධ කරන්නේ. විටමින් D මදි වෙච්චාම රිකට්සියාව කියන රෝගී තත්ත්වය ඇති වෙනවා. රිකට්සියාව ඇති වුණාම මොකද වෙන්නේ? අස්ථි විකෘති වෙනවා. අස්ථි විකෘති වගේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා සමහර ළමයි ඉන්නවා අතපය තියෙන්න ඕන විදිහට නෙමෙයි තියෙන්නේ ඇද වෙලා. එහෙම නැත්නම් දේහයෙන් එළියට පැල කකුල් දෙකම ඍජුව තියෙන්න ඕන එක එක්ක එක පැත්තකට ඇවිල්ලා නැත්නම් දෙපැත්තටම බකල් ගන්නවා කියන දෙපැත්තටම ඇද වෙලා තියෙනවා. කොහොම ඔය වගේ රිකට්සියාව කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ විටමින් D අඩු වෙච්චා. හරි. ලියාගන්න විටමින් D ප්‍රයෝජනයක් ලියන්න. ප්‍රයෝජනයට ලියන්න. කැල්සියම් සහ ફોස්ෆරස්
කැල්සියම් සහ ෆොස්ෆරස් අවශෝෂණය පාලනය කරයි. කැල්සියම් සහ ෆොස්ෆරස් අවශෝෂණය පාලනය කරයි. කැල්සියම් සහ ෆොස්ෆරස් අවශෝෂණය පාලනය කරයි. හරි. ඊට පස්සේ ඌනතා ලක්ෂණ විටමින් D වල ඌනතා ලක්ෂණ පිළියන්න රිකට්සියාව ඌනතා ලක්ෂණ රිකට්සියාව කියන රෝගී තත්ත්වය. රිකට්සියාව කියලා දාලා වරහන් වල දාන්න අස්ථි විකෘති වීම රිකට්සියාව කියන ළමයි අස්ථි විකෘති වීමට රිකට්සියාව. හරි. ඊට පස්සේ විටමින් E එදිරුවක් විටමින් D වල තියෙන ඔයාලා දන්න විටමින් D වල ලක්ෂණ උත්තරයි විටමින් E. ඊළඟට විටමින් E. විටමින් E ළමයි උපකාරී වෙන්නේ පටක සහ සෛල වර්ධනය වීම සඳහා. පටක සහ සෛල වර්ධනය වීම සඳහා තමයි විටමින් E උපකාරී වෙන්නේ. එතකොට විටමින් E අඩු වෙච්චම මොකද සිද්ධ වෙන්නේ? ගර්භණී මාතාවන්ගේ විටමින් E අඩු වෙච්චම පරිණත නොවු දරුවපත් සිද්ධ වෙනවා. පරිණත නොවු ඒ කියන්නේ ළමයාගේ සියල්ලම හරියට වැඩිලා නැහැ. මොළේ පරිණත වෙලා නැහැ. මේ කියන මේ විදිහේ දරුවපත් සිද්ධ වෙන්නේ. පරිණත නොවු දරුවපත් සිද්ධ වෙන්නේ විටමින් E අඩු වෙච්චම. සහ රතු රුධිරාණු බිඳී යාම වේගවත් වෙනවා. ඕගොල්ලෝ දන්නවා රතු රුධිරාණු වල ආයතනය කීයද දින 120යි. දින 120කින් පස්සේ රතු රුධිරාණු මිය යනවා. එහෙම නැත්නම් බිඳී යනවා. බිඳී යන්නේ කොහෙද? අක්මාවේදී සහ ප්ලීහාවේදී. අක්මාවේ සහ ප්ලීහාවේදී තමයි රතු රුධිරාණු බිඳිලා යන්නේ. එතකොට මේ බිඳීමේ ක්‍රියාවලිය වේගවත් වෙනවා. වේගවත් වෙනවා කියන්නේ දින 120කට කලින්, ඒ කියන්නේ දින 120ක් ගියාම තමයි රතු රුධිරාණු කල්ලිකුත් වෙන්නේ. නමුත් දින 120කට කලින් රතු රුධිරාණු බිඳී යනවා නම් එහෙම නැත්නම් විනාශ වෙනවා නම් එතන රෝගී තත්ත්වයක් තියෙනවා. එහෙම නැත්නම් ගැටලුවක් තියෙනවා. එතකොට එහෙමත් ඒ කියන්නේ රතු රුධිරාණු බිඳී යාමේ ක්‍රියාවලිය වේගවත් වෙනවා මේ කියන විටමින් E ඌනතාවයෙන් හින්දා. විටමින් E අඩු වුණාම. අනිත් එක සෛල විභාජනයේදී දුර්වලතාවය ඇති වෙනවා. සෛල විභාජනය සිද්ධ වෙන්නේ මොකද? දේහය වර්ධනය වෙනකොට සෛල විභාජනය සිද්ධ වෙනවා. එතකොට සෛල විභාජනයේ දුර්වලතාවය ඇති වෙනවා. ඊළඟ එක තමයි වැදගත්ම එක ප්‍රජනනයේදී ප්‍රජනනය හා සම්බන්ධ දුර්වලතාව සිද්ධ වෙනවා. කියන්නේ ප්‍රජනනයේ ක්‍රියාවලිය නිසියාකාරව සිද්ධ කරගන්න බැරි වෙනවා විටමින් E ඌනතාවය ඇති වුණාම. හරි. ඊළඟ විටමින් E ප්‍රයෝජන වේ පටක සහ සෛල වර්ධනය වීම සඳහා අවශ්‍ය වේ. 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 හරි. ඌනතා ලක්ෂණ තීරුව ලියන්න. ඌනතා ලක්ෂණ තීරුවේ පරිණත නොවු දරුවපත් සිදුවීම පරිණත නොවු දරුවපත් සිදුවීම රතු රුධිරාණු බිඳී යාම වේගවත් වීම රතු රුධිරාණු බිඳී යාම වේගවත් වීම
වතුර දුරන විදියාම වේගවත් වීම සෛල ඊළඟ සෛල විභාජනයේදී දුර්වලතා ඇතිවීම සෛල විභාජනයේදී දුර්වලතා ඇතිවීම සෛල විභාජනයේදී දුර්වලතා ඇතිවීම හරි ඊගාව එක ප්‍රජනනය හා සම්බන්ධ දුර්වලතා ඊගාව උපත ලක්ෂණය ප්‍රජනනය හා සම්බන්ධ දුර්වලතා ඇතිවීම හරි ඉවරයි එතනින් විටමින් E වල විස්තර ටික ඉවරයි ඊට පස්සේ විටමින් K විටමින් K විටමින් අපි අද කතා කරේ E ගැන E වල තීරුවක් ටිකක් ගහලා වෙන කරගන්න ඊට පස්සේ විටමින් K E ගාව යටි විටමින් K විටමින් K ගත්තම තමයි විටමින් K ප්‍රධාන වශයෙන් මොකටද දාගන්නේ මොකටද වමනා වෙන්නේ රුධිරය කැටි ගැසීමට සිද්ධ වෙන්නේ තුවාලයක් සිද්ධ වෙනවා එතකොට මොකද වෙන්නේ රුධිරය පිටතට ගලාගෙන යනවා නමුත් මේක දිගටම වහනය වෙනවා රුධිරය පිටතට දිගටම ගලාගෙන යනවද නැහැ විනාඩි එකක් දෙකක් වගේ කාලයක් ගිහලා එහෙම නැත්නම් තප්පර ගණනක් ගිහලා පොඩි තුවාලයක් නම් තප්පර ගානකදී රුධිරය වහනය වෙලා නවතිනවා. එයි මේ නවතින්නේ. රුධිරය කැටි ගැසීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ පිටතට පැමිණෙන රුධිරය කැටි ගැසීමට ලක් වෙනවා. කැටි ගැසීමට ලක් වීම සඳහා වැදගත් වෙන්නේ පොටෑසියම්. එහෙම නැත්නම් K කියන මූලද්‍රව්‍ය. හරිද? හරි. ඌනතා ලක්ෂණ. ඒ කියන්නේ දේහයේ පොටෑසියම් අඩු වෙච්චාම මොකද සිද්ධ වෙන්නේ? රුධිරයේ කැටි ගැසීම ප්‍රමාද වෙනවා. ඒ කියන්නේ යම් වැඩි පරිමාවක් රුධිරය තුවාලයක් සිද්ධ වෙච්චාම පිටතට ගලාගෙන යනවා. පැහැදිලිද? හරි. ලියන්න විටමින් K ප්‍රයෝජනයන්ට ලියන්න විටමින් K වල ප්‍රයෝජනයන්ට රුධිරය කැටි ගැසීම සඳහා අවශ්‍ය සංඝටක සෑදීමට ඌනතා ලක්ෂණයට ලියන්න ඌනතා ලක්ෂණය කියන්නේ විටමින් K අඩු වෙච්චාම සිද්ධ වෙන ලක්ෂණය තමයි රුධිරය කැටි ගැසීම ප්‍රමාද වීම ඌනතා ලක්ෂණයට ලියන්න රුධිරය කැටි ගැසීම ප්‍රමාද වීම ඔයගොල්ලෝ දන්නවා තියෙනවා තුවාලයක් සිද්ධ වෙච්චාම තුවාලේ කැපුමක් කියලා කැපුම දෙපස රුධිරය ඝනීභවණය වෙනවා ඝනීභවණය වෙලා කියන්නේ ඝන වෙලා නැවත රුධිරය එළියට යාම පිටතට ගලා යාම නවත්වනවා මේක සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන විටමින් K වල ක්‍රියාකාරීත්වයෙන් හින්දා හරි එතකොට මූල මානව දෙහි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය විටමින් සහ ඒවායේ ප්‍රයෝජන උණුතා ලක්ෂණ කියන කොටස අපි කතා කරලා ඉවරයි. මේ ලක්ෂණ ටික කටපාඩම් කරගන්න රෝගී දත්තත් එක්කම දැන් සාමාන්‍ය විටමින් B වලින් තියෙන බෙරි බෙරි ආරෝග්‍ය වගේ. එතකොට අන්න ඒ වගේ විශේෂිත පොයින්ට් වලින් ප්‍රශ්න එන්න තියෙන ඉඩකඩ වැඩි. මුඛ කොන්වන වීම, රක්තහීනතාවය වගේ දේවල් විටමින් B වල තියෙනවා. එතකොට විටමින් K ගත්තාම ප්‍රධානම මේක තමයි ප්‍රධාන උණුතා ලක්ෂණ විදිහට අපිට කියන්න තියෙන්නේ රුධිරය කැටි ගැසීම ප්‍රමාදයට. එතකොට මෙන්න මේක ආශ්‍රිත ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් රෝගී විභාග ප්‍රශ්න පත්‍රවල අහලා තියෙනවා. ඒකින් හින්දා මෙන්න මේ වගුව හොඳටම කටපාඩම් කරගන්න ඕන ඔයගොල්ලෝ. හරි. දැන් අපිට තියෙන්නේ පරීක්ෂණ දෙකක්. මේ තුනක් ඇත්තටම. පරීක්ෂණ තුනක් තියෙනවා විස්තර කරන්න. හරි. වගුව ලියාගෙන ඉවරලා යටින් පොඩි තරුවක් දාලා වගුව ඉවරනේ. වගුව ඉවරනවා පස්සේ තරුවක් දාන්න. තරුවක් දාලා ලියා ගන්න.
තරොත් ගාලියට රුධිරය කැටි ගැසීම සඳහා රුධිරය කැටි ගැසීම සඳහා රුධිරය කැටි ගැසීම සඳහා දායක වන රුධිරය කැටි ගැසීම සඳහා දායක වන ප්‍රධාන සංඝටක දෙකකි. ප්‍රධාන සංඝටක දෙකකි. රුධිරය කැටි ගැසීම දායක වන ප්‍රධාන සංඝටක දෙකයි. ප්‍රධාන සංඝටක දෙකකි. හරිද? එහෙම ලියලා 1 2 යක් ලියන්නේ. 1 2. පළවෙනි එක තමයි ඛනිජ ලවණය. රුධිරය කැටි ගැසීමට දායක වන ඛනිජ ලවණය තමයි කැල්සියම් කියන්නේ. ඛනිජ ලවණය කැල්සියම්. විටමින් K. හරිද? රුධිරය කැටි ගැසීමට දායක වන ප්‍රධාන සංඝටක දෙකකි කියලා 1 2 දාන්න. පළවෙනි එකේ ඛනිජ ලවණය. ඛනිජ ලවණය දෙක විටමින්. ඛනිජ ලවණය සහ විටමින් A කියන දෙකම තමයි දායක වෙන්නේ මොකටද? රුධිරය කැටි ගැසීම සඳහා. එතකොට රුධිරය කැටි ගැසීමට දායක වෙන ඛනිජ ලවණය කියලා අහුවොත් කැල්සියම්. කැල්සියම් තමයි ඛනිජ ලවණය. විටමින් A විටමින් K. විටමින් K. විටමින් K. විටමින් A විටමින් K. ඛනිජ ලවණය කැල්සියම් විටමින් A විටමින් K. හරිද ළමයි? පැහැදිලිද ඒක? හරි. ඒත් එක්කම තව එකක් තියෙනවා. ආයි තරොක් ගාලා ලියා ගන්න. තරොක් ගාලා ලියා ගන්න. රතු රුධිරාණු නිපදවීමට දායක වන සංඝටක දෙකකි. රතු රුධිරාණු නිපදවීමට දායක වන සංඝටක දෙකකි. රතු රුධිරාණු නිපදවීමට දායක වන සංඝටක දෙකකි. රුධිරාණු නිපදවීමට දායක වන සංඝටක දෙකකි. හරි. ඒකෙත් මේ වගේම ඛනිජ ලවණය සහ විටමින් A කියලා එක දෙක යක් දාලා ලියා ගන්න. එක සහ දෙක දාලා ලියා ගන්න. ඛනිජ ලවණය එක දෙක විටමින් A. මේ ඛනිජ ලවණය දෙක විටමින් A. රතු රුධිරාණු නිපදවීමට දායක වන ඛනිජ ලවණය මොකක්ද? ඛනිජ ලවණය යකඩ. එහෙම නැත්නම් අයරන්. අයරන්. ඛනිජ ලවණය තමයි අයරන්. එහෙම නැත්නම් යකඩ. විටමින් A විටමින් A තමයි විටමින් B. විටමින් A විටමින් B. මෙයා හැදිය මතක තියාගන්න ළමයි පටලවා ගන්න බෑ. රතු රුධිරාණු නිපදවීම සඳහා දායක වන ඛනිජ ලවණය මොකක්ද කියලා අහුවොත් අයරන්. එහෙම නැත්නම් යකඩ. රතු රුධිරාණු නිපදවීමට දායක වන විටමින් A මොකක්ද කියලා අහුවොත් විටමින් B. විටමින් B. හරි. හරි තියාගන්න. තියාගෙන ඉන්න ළමයි. හරි. ඊට පස්සේ තියෙන්නේ පරීක්ෂණ ටික විස්තර කරන්න. හරිද? හරි. ඊට පස්සේ අනුමාත්‍රිකාවක් විදිහට ලියන්න. අනුමාත්‍රිකාවක් විදිහට ලියන්න. ජීවයේ රසායනික පදනමට හේතු වූ ජීවයේ රසායනික පදනමට හේතු ජෛව අණුවල
ජීවයේ රසායනික පදනමට හේතු ජෛව අණු වල ජීවයේ රසායනික පදනමට හේතු ජෛව අණු වල ප්‍රධාන මූලද්‍රව්‍ය අඩංගු බව පෙන්වීම. 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 හරි. එහෙම කියලා පරීක්ෂණය අංක 1. ඔව් ලයිසල් ලිව්වට යන මාතෘකාව ඊට පස්සේ යන පරීක්ෂණය අංක 1. අංක 1 ලා පරීක්ෂණය කරලා. පරීක්ෂණය. අංක 1 දාලා පරීක්ෂණය දාන්න. හරි. ඊට පස්සේ ඉස්සරහින් ඊ කැලක් ගහලා යන්න පරීක්ෂණය ඉගෙන ඉස්සරහින් ඊ කැලක් ගහලා යන්න. ජෛව අණු තුල කාබන් ඇති බව හඳුනා ගැනීම. ජෛව අණු තුල කාබන් ඇති බව හඳුනා ගැනීම. ජෛව අණු තුල කාබන් ඇති බව හඳුනා ගැනීම. හරිද ළමයි? ජෛව අණු තුල කාබන් ඇති බව හඳුනා ගැනීම. හරි. අපි පරීක්ෂාත්මක ඔප්පු කරන්නේ කොහොමද ජෛව අණු තුල කාබන් අන්තර්ගත වෙනවා කියන එක. මේකෙදි අපිට උපකාරී වෙනවා ශාක කොටස්. ශාක කොටස් කියවම නිවිති ශාක කලක්. ඔයගොල්ලෝ දන්නවා නිවිතිවල කාබන් නිවිති ශාක කලක් කියන්නේ කොටසක් ගන්නවා. නිවිති ශාකයක කොටසක් ගන්නවා. අර තව මාළු කෑල්ලක් ගන්නවා. මාළු කෑල්ල. සහ කඩලට කිහිපයකුත් ගන්නවා. නිවිති ශාක හඳයි මාළු කැබැල්ල සහ කඩල කියන ඒවා ගන්නවා. අරගෙන ඉවරලා කෝවක දාලා තදින් රත් කරනවා. තදින් රත් කරාට පස්සේ හම්බෙන්නේ ඒ කියන්නේ ඔය කියන නිවිති ශාක හඳේ කොටසයි මාළු කැබැල්ලයි කඩලටයි කියන හතරම කෝවක දාලා රත් කරාම කළු පාට තමයි හම්බෙන්නේ. හරිද? ඊට පස්සේ මේවා අරගෙන සුදු කඩදාසියක් මත අර රත් කරපු කොටස් ටික අරගෙන නිවුණාට පස්සේ සුදු කඩදාසියක් මත අඳිනවා. ඉරි අඳිනවා. ඒ කියන්නේ දැන් නිවිති ශාක කොටස් කියලා හිත කියලා හිතන්නකො මේකෙන් මෙහෙම ඉරි අඳිනවා මේ සුදු කඩදාසියක් මත. එතකොට සුදු කඩදාසිය මත කළු පාට ඉරි. හරිද? අර ඇඳපුවම අපි අඟුරු කෑල්ලකින් අඳින්නේ. අඟුරු කෑල්ලකින් අඳිනම කළු පාට ඉරි හිටින්නේ. අන්න ඒ වගේ කළු පාට ඉරි හිටිනවා නම් ඒකේ කාබන් අන්තර්ගතයි කියලා අපිට නිගමනය කරන්න පුළුවන් වෙනවා. හරි. අන්න ඒකයි පරීක්ෂණය. ඊට පස්සේ යන පරීක්ෂණ අංක 1 කියලා ජෛව අණු තුල කාබන් ඇති බව හඳුනා ගැනීමනේ. හරි. ඊට පස්සේ යන අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය යටතේ පහළට කියන්නේ පහළට යන්නේ කෝවක් අතරම කෝ තුනක් විතර වුණා. කෝව උපකරණ තුනක් විතර වුණා. කෝව කිහිපයක්. නිවිති ශාක කඳක්. නිවිති ශාක කඳක් කෝව කිහිපයක් නිවිති ශාක කඳක් සහ මාළු කැබැල්ලක් කඩල ඇට කිහිපයක් ඊගාවට කඩල ඇට කිහිපයක් හරිද? කඩල ඇට කිහිපයක්. ඊට පස්සේ අවශ්‍ය ද්‍රව්‍ය කියලා ලියපු විදිහටම ඊළඟ ක්‍රමය ක්‍රමයට ලියන්න ඉහත සඳහන් කළ
ආහාර ද්‍රව්‍ය ඉහළ සඳහන් කළ ආහාර ද්‍රව්‍ය කෝවක තමා සඳහන් කළ ආහාර ද්‍රව්‍ය කෝවක තමා තදින් රත් කරන්න සඳහන් ආහාර ද්‍රව්‍ය කෝවක තමා තදින් රත් කරන්න අදලයි ඒ සඳහන් ආහාර ද්‍රව්‍ය කෝවක තමා තදින් රත් කරන්න ඊට පස්සේ අවසාන ඊළඟට ඊළඟ පියවර විදිහට අවසානයේදී ලැබෙන එක්කෙනෙක් කියන පළවෙනි ඉස්සලාම කියන්නේ ක්‍රමයේ යටතේ පළවෙනි පියවර ලියා ගන්න බැරි වුණා කියලා ලියා ගන්න බැරි වෙච්ච එකයි මේ කියන්නේ ලියා ගන්න ක්‍රමයේ යටතේ පළවෙනි පියවර ඉහත සඳහන් කළ ආහාර ස්වල්පයේ බැගින් කෝවක දමා තදින් රත් කරන්න ඉහත සඳහන් ආහාර ස්වල්පයේ බැගින් කෝවක දමා තදින් රත් කරන්න හරි දෙවනි ක්‍රමයේ යටතේ දෙවනි පියවර ලියාගන්න අවසානයේදී ලැබෙන කියවම රත් කරලා ඉවර වුණාට පස්සේ ලැබෙන කියන්නේ අවසානයේදී ලැබෙන ඵලය සුදු කඩදාසියක් මත අතුල්ලන්න අවසානයේදී ලැබෙන ඵලය සුදු කඩදාසියක් මත අතුල්ලන්න හරිද ළමයි අවසානයේදී ලැබෙන ඵලය සුදු කඩදාසියක් මත අතුල්ලන්න හරි ඊට පස්සේ නිගමනය ක්‍රමය ගැලවීම පැත්තම නිගමනය නිගමනය පිළිබඳ සුදු කඩදාසිය මත නිගමනයත්තේ සුදු කඩදාසිය මත නිගමනයට දෙන්නේ සුදු කඩදාසිය මත අඟුරු වලින් ඇඳි රේඛා සුදු කඩදාසිය මත අඟුරු වලින් ඇඳි රේඛා සුදු කඩදාසිය මත අඟුරු වලින් ඇඳි රේඛා දක්නට ලැබේ. සුදු කඩදාසිය මත අඟුරු වලින් ඇඳි රේඛා දක්නට ලැබේ. ඒ අනුව ඒකට මල්ලා ලියන්න ඒ අනුව ඉහත භාවිත කළ ආහාර ද්‍රව්‍යවල කාබන් අඩංගු බව නිගමනය කළ හැක. ඒ අනුව භාවිත කළ ආහාර ද්‍රව්‍යවල
ඒ අනුව භාවිත කළ ආහාර ද්‍රව්‍යවල කාබන් අඩංගු බව නිගමනය කළ හැකියි. හරි. ලියාගෙන ඉවරද කොහොමද? ලියාගෙන ඉවරද? ලියාගෙන ඉවරද ළමයි? හරි. එතකොට ජෛව අණු තුල කාබන් අඩංගු බව තහවුරු කරගන්නේ අන්න ඒ විදිහට. ඊගා පරීක්ෂණය. පරීක්ෂණාංක 2 දාගන්න අනුමාතුකාව පරීක්ෂණාංක 2. පරීක්ෂණාංක 2. අංක 2 පරීක්ෂණය. හරි. දෙවනි පරීක්ෂණයටදී ළමයි අපි කතා කරන්නේ ජෛව අණු තුල. ජෛව අණු කියන්නේ මොනවද? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ්, නියුක්ලික් ඇසිඩ් කියන මෙන්න මේ කියන හතරේ නයිට්‍රජන් අඩංගු බව තහවුරු කරගන්නයි යන්නේ. නයිට්‍රජන් අඩු තියනවාද කියන එක තහවුරු කරගන්නයි යන්නේ. හරි. මේකෙදි අපිට ඕවනා වෙනවා බිත්තර සුදු මදයක්. බිත්තර ගෙඩිය කඩලා සුදු මදය අරගෙන කහ මදය අයින් කරලා සුදු මදය විතරක් අවශ්‍ය වෙනවා. බිත්තර සුදු මදය. ඊට පස්සේ මාළු කැබැල්ලක්, පරීක්ෂා නල දෙකක්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක්, කොපර් සල්ෆේට් ද්‍රාවණයක් සහ ජලය ස්වල්පයක්. හරිද? මේකෙදි වෙන්නේ මෙහෙමයි. මාළු බිත්තර සුදු මදේ ගත්ත පොඩි කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ බිත්තර සුදු මදේ ද්‍රාව්‍ය වශයෙන්මයි දිය වෙලාමයි දිය වෙලා කියන්නේ ද්‍රවයක් විදිහට තමයි පවතින්නේ. මාළු කැබැල්ල ගත්තොත් මාළු කැබැල්ල ජලය ස්වල්පයක් දාලා හොඳින් පොඩි කරලා ද්‍රාවණයක් හදා ගන්න ඕනේ. හරිද? හදාගෙන ඒ ද්‍රාවණය පෙරා ගන්න ඕන. නෙට් එකක් භාවිතයෙන් පෙරා ගන්න ඕන. හරිද? ඊට පස්සේ අපි ඉස්සලා ගන්නවා කියන්නේ පරීක්ෂා නල දෙකක්. මේ කියන පරීක්ෂා නල දෙකට හරිද? පරීක්ෂා නල දෙකට බිත්තර සුදු මදේ ස්වල්පයක් සහ අර හදාගත්තු මාළු ද්‍රාවණය. ඒ කියන්නේ මාළු දිය කරලා හදාගත්තු ද්‍රාවණය ස්වල්පයේ බැගින් එකතු කරන්න ඕන. සාමාන්‍ය මිලිලීටර් 2 ගානේ වගේ අපි එකතු කරනවා. හරිද? ඊට පස්සේ මිලිලීටර් 2ක් එකතු කරේ. මෙන්න මේ විදිහට පරීක්ෂා නල දෙක තියෙනවා. මේකට දාලා දිනවා බිත්තර සුදු මදේ. මේකට දාලා දිනවා මාළු ද්‍රාවණය. හරිද? ඊට පස්සේ මේක මේ දෙකටම අපි මේවා තියෙන්නේ මිලිලීටර් 2 ගන්න. හරිද? දැන් තියෙන්නේ මිලිලීටර් 2 ගන්න. එතකොට මේ දෙකටම අපි එකතු කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනවා මිලිලීටර් 2කට වඩා වැඩි පරිමාණයක්. සාමාන්‍ය මිලිලීටර් 3ක් විතර වගේ 3 බැගින් එකතු කරනවා. 3යි ml බැගින් NaOH එකතු කරනවා මේ දෙකට. හරිද? මිලිලීටර් 3 ගන්න වගේ එකතු කරනවා. හරි. ඊට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා ඉවරලා මේකට එකතු කරනවා කොපර් සල්ෆේට්. කොපර් සල්ෆේට් එකතු ගන්නේ බිංදු කිහිපයක්. පිපෙට්ටුව භාවිතයෙන් තමයි කොපර් සල්ෆේට් එකතු ගන්නේ. කොපර් සල්ෆේට් බිංදු කිහිපයක් දෙකටම එකතු කරනවා. දෙකටම එකතු කරනවා කොපර් සල්ෆේට්. කොපර් සල්ෆේට් ද්‍රාවණය ප්‍රමාණය තමයි නිල් පාටයි. දිය කරපුවම නිල් පාටයි. කොපර් සල්ෆේට් බිංදු කිහිපයක් එකතු කරනවා. කොපර් සල්ෆේට් බිංදු කිහිපයක් එකතු කරනවා දෙකට. හරිද? ඊට පස්සේ අවසානයේ අපිට නිරීක්ෂණයක් හම්බ වෙනවා. මොකද නිරීක්ෂණය? මොකක් වගේ වෙයිද? ද්‍රාවණ දෙකේම දම් පාටක් ඇති වුණා නම් කොපර් සල්ෆේට් මොන පාටද? නිල් පාට. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා දිනවා කොපර් සල්ෆේට් බිංදු කිහිපයක් එකතු කරනවා. එතකොට ද්‍රාවණ දෙකම දම් පැහැයක්. හරිද? දම් පාටක්. අතන පැහැදිලිවම කියන්න ඕනේ දම් පැහැයක් ඇති වෙනවා නම් ඒ ආහාරවල ප්‍රෝටීන් අන්තර්ගතයි කියලා අපිට කලින් අපි පරීක්ෂණයකදී තහවුරු කරගත්තා. දැන් කියන්න තියෙන්නේ දම් පාට වෙනවා නම් එම ආහාරය ප්‍රෝටීන් අන්තර්ගතයි. ප්‍රෝටීන් අන්තර්ගතයි නම් අනිවාර්යයෙන්ම ප්‍රෝටීන් වල සංඝටකයක් විදිහට මොනවද තියෙන්නේ? නයිට්‍රජන් අන්තර්ගතයි. ප්‍රෝටීන් වල සංඝටකයක් විදිහට නයිට්‍රජන් තියෙනවා. ඒක හින්දා ජීවි කොටස් වල නයිට්‍රජන් අන්තර්ගතයි කියලා අපිට තහවුරු කරගන්න පුළුවන්. පැහැදිලිද? පැහැදිලිද? මේක ආයෙ පැහැදිලි කරන්න ඕනද? ආයෙ පැහැදිලි කරන්න ඕනද ළමයි? පැහැදිලිද නේ ඔක්කොමද? හරි. එහෙනම් ලියාගමු. පරීක්ෂණයක් දෙක කියලා තමයි දාලි වල ලියන්න. ජෛව අණු තුල නයිට්‍රජන් ඇති බව හඳුනා ගැනීම. නයිට්‍රජන් ඇති බව හඳුනා ගැනීම. ජෛව අණු තුල නයිට්‍රජන් ඇති බව හඳුනා ගැනීම.
ජෛවයන් තුල නයිට්‍රජන් නැති බව හඳුනා ගැනීම. ජෛවයන් තුල නයිට්‍රජන් නැති බව හඳුනා ගැනීම. හරි. ඊට පස්සේ අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය කියන්නේ අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය පහළ ලියන්න. මාළු කැබැල්ලක්. මාළු කැබැල්ලක්. මාළු කැබැල්ලක්. ජලය ස්වල්පයක්. ජලය ස්වල්පයක්. මාළු කැබැල්ලක්. ජලය ස්වල්පයක්. බිත්තර සුදු මදයක්. බිත්තර සුදු මද ද්‍රාවණයක් කියලා ගන්න. බිත්තර සුදු මද ද්‍රාවණයක්. බිත්තර සුදු මද ද්‍රාවණයක්. බිත්තර වල සුදු මද ළමයි අන්තර්ගත වෙන්නේ ඇල්බියුමින් කියන ප්‍රෝටීන් එක. හරිද? එතකොට බිත්තර සුදු මද ද්‍රාවණයක්. ඊගාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. NaOH sodium hydroxide ද්‍රාවණයක්. sodium hydroxide ද්‍රාවණයක්. copper sulfate ද්‍රාවණයක්. copper sulfate ද්‍රාවණයක්. copper sulfate ද්‍රාවණයක්. copper sulfate ද්‍රාවණයක්. අපි ජලය ස්වල්පයක් ලියවන ඉස්සෙල්ලා එහෙනම් දැන් ඕනේ. හරි. ජලය ස්වල්පයක්. යෙන්න තේරියාගෙන ජලය ස්වල්පයක්. හරි. ඊට පස්සේ ක්‍රමය. ක්‍රමය කියලා දාන්න. ක්‍රමය කියලා දාන්න. හරි. ක්‍රමයක් කියන පහළට ක්‍රමයක් පහළ ලියන්න. මාළු කැබැල්ල. මාළු කැබැල්ල. මාළු කැබැල්ල. මාළු කැබැල්ල. ජලය ස්වල්පයක් සමග හොඳින් පොඩි කර පෙරා ගන්න. ජලය ස්වල්පයක් සමග මාළු කැබැල්ල ජලය ස්වල්පයක් සමග හොඳින් පොඩි කර මාළු කැබැල්ල ජලය ස්වල්පයක් සමග හොඳින් පොඩි කර මාළු කැබැල්ල ජලය ස්වල්පයක් සමග හොඳින් පොඩි කර පෙරා ගන්න. මාළු කැබැල්ල ජලය ස්වල්පයක් සමග හොඳින් පොඩි කර පෙරා ගන්න. හරිද ළමයි? මාළු කැබැල්ල ජලය ස්වල්පයක් සමග හොඳින් පොඩි කර පෙරා ගන්න. හරි. ඊට පස්සේ පරීක්ෂා නල දෙකකට පරීක්ෂා නල දෙකකට බිත්තර සුදු මදේ සහ මාළු කැබැල්ල එතන මාළු ද්‍රාවණය මාළු විශේෂ සහිත ද්‍රාවණය බිත්තර සුදු මදේ සහ මාළු විශේෂ සහිත ද්‍රාවණය බිත්තර සුදු මදේ සහ මාළු විශේෂ සහිත ද්‍රාවණය මිලිලීටර් 2 බැගින් වෙන වෙනම දමන්න.
මිලිලීටර් දෙක බැගින් වෙන වෙනම දමන්න. ඒ කියන්නේ දෙකට වෙන වෙනම දාන්න කියන වෙන වෙනම දමන්න. ඊට පස්සේ පියවර. ඊට පස්සේ ක්‍රමයටද ඊට පස්සේ පියවරද කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් එකතු කරන්න. 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 හරිද ළමයි? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් එකතු කරන්න. ඊට පස්සේ එය මතට copper sulfate බලන්න කියන්නේ CuSO4 copper sulfate ඒ මතට copper sulfate බිංදු කිහිපයක් එකතු කරන්න. බිංදු කිහිපයක් එකතු කරන්න. ඒ මතට copper sulfate බිංදු කිහිපයක් එකතු කරන්න. හරිද ළමයි? copper sulfate බිංදු කිහිපයක් එකතු කරනවා අන්තිම ස්ටෙප් එකේදී. හරි. දැන් ක්‍රමයේ ඉවරයි. ඊට පස්සේ නිගමනය. නිගමනය කියන්නේ වෙලා කියලා ගන්නද? නිගමනය කියන්නේ මෙම ද්‍රාවණවල දම් පැහැයක් ඇති වේ. මෙම ද්‍රාවණවල දම් පැහැයක් ඇති වේ. එසේ වන්නේ මෙම ආහාරවල ප්‍රෝටීන් අන්තර්ගත නිසායි. මෙම ආහාරවල ප්‍රෝටීන් අන්තර්ගත බැවිනි. දම් පාඩ වෙන්නේ මොකද ළමයි? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා කොපර් සල්ෆේට් දැන් බිඳු කිහිපයක් ගමවම ප්‍රෝටීන් අන්තර්ගත ආහාරයක් නෑ. අපි ප්‍රෝටීන් හඳුනා ගැනීම පරීක්ෂාවේ මේ ගැන කතා කරා මතකයි ඔයගොල්ලන්ට. හරි. ප්‍රෝටීන් අන්තර්ගත බැවිනි. හරිද? ඊට පස්සේ මම මෙන්න මේ කියන්නේ දැන් මේ කියන දේ ටික රතු පාටින් ලියාගන්න. ඒත් එක්කම අල්ලලා ලියන්න රතු පාටින්. प्रोटीन वल नाइट्रोजन प्रोटीन वल संघटक मूलद्रव्यक लेस प्रोटीन वल संघटक मूलद्रव्यक लेस नाइट्रोजन अडंगुवे नाइट्रोजन अडंगुवे හරි ඊට පස්සේ එබැවින් මෙම ජීවී කොටස් තුල नाइट्रोजन अडंगु बव तහවුරු වේ. එබැවින් මෙම ජීවී කොටස් තුල नाइट्रोजन අඩංගු බව තහවුරු වේ. प्रोटीन अंतर्गत හින්දා තමයි දම් පාට වෙන්නේ. ද්‍රාවණයේ මේ ප්‍රතික්‍රියාවේදී දම් පාට වෙන්නේ प्रोटीन अंतर्गत හින්දා. प्रोटीन වල සංඝටක මූලද්‍රව්‍යයක් විදිහට මොනවද තියෙන්නේ? नाइट्रोजन अंतर्गतයි. එතකොට අපිට නිගමනය කරන්න පුළුවන් වෙනවා
මේක ප්‍රෝටීනයක් මේකේ ප්‍රෝටීන් අන්තර්ගතයි ඒක හින්දා ප්‍රෝටීන් වල මොනවද අන්තර්ගත වෙන්නේ නයිට්‍රජන් ප්‍රෝටීන් වල නයිට්‍රජන් අන්තර්ගත වෙන බැවින් මේ කියන ආහාරයේ නයිට්‍රජන් අන්තර්ගතයි කියන එක අහු කරන්න පුළුවන් හරි ඒ පරීක්ෂණය කාට හරි අපහැදිලි කෙනෙක් ඉන්නවද ළමයි කාට හරි අපහැදිලිද අපහැදිලි නම් අපහැදිලි කියලා කියන්නේ පැහැදිලි නැහැ කියලා කියන්නේ හරි අන්තිපටික ආයි කියන්නේ කියනවා අන්තිපටික කියලා කිව්වේ කොතනද අන්තිපටික කියලා අහන්නේ මම අන්තිම කියන්නේ නිගමනයට ඔක්කොම ටික කියන අහනවා නිගමනයට ඔක්කොම ටික ඉහත ද්‍රාවණවල දම් පැහැයක් ඇති වේ එසේ වන්නේ එම ආහාරවල ප්‍රෝටීන් අඩංගු වන බැවිනි 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 එබැවින් මෙම ජීවී කොටස් තුල එහෙම නැත්නම් ඉහත සඳහන් ආහාරවල එබැවින් මෙම ජීවී කොටස් තුල නයිට්‍රජන් අඩංගු බව තහවුරු වේ එබැවින් මෙම ජීවී කොටස් තුල නයිට්‍රජන් අඩංගු බව තහවුරු වේ හරිද ලියාගෙන ඉවරද බැවින් මෙම ජීවී කොටස් තුල නයිට්‍රජන් අඩංගු බව තහවුරු වේ ඉවරද ළමයි ලියාගෙන ඉවරද එබැවින් මෙම ජීවී කොටස් තුල නයිට්‍රජන් අඩංගු බව තහවුරු වේ හරිද ළමයි හරි ලියාගෙන ඉවරයි ඔයාලට දැනුම් දෙන්න පණිවිඩයක් ඉස්සරහ තියෙනවා අපි විග්‍රහ කාන්තිය කියන්නේ මේ වෙලාවට සෙනසුරාදා උදේ 10 ඉඳලා 12 හරිද විග්‍රහ මෙන්න මේ වෙලාවට ක්ලාස් එක තියෙන්නේ ඔයගොල්ලෝ හැමෝම සම්බන්ධ වෙන්න තව මාර්තු මාසෙ ඉඳලා හරිද මාර්තු මාසෙ ඉඳලා ඔයගොල්ලන්ට මේ හැම පාඩමකටම මාර්තු මාසෙ අපිට පටන් ගන්න තියෙන්නේ ජීවීන්ගේ විවිධත්වය කියන පාඩමනේ ජීවීන්ගේ විවිධත්වය කියන පාඩමට අදාළව print කරපු typesetting කරපු tute එකක් තියෙනවා ඒ tute එක ඔයගොල්ලෝ හැමෝම ගන්න ඕන tute එක ගන්නකොට රුපියල් ඒ කියන්නේ ක්ලාස් ෆීස් එක විදිහට රුපියල් 500ක අය කිරීමක් සිද්ධ වෙනවා මේ කියන ක්ලාස් ෆීස් ගෙවන්න ඕන ඔයගොල්ලෝ බැංක් account එකට ගෙවලා ඉවරලා ඒ දෙන රිසිට් එක WhatsApp නම්බර එකක් මම දෙන්නම් ඒ නම්බර එකට WhatsApp කරන්න ඊට පස්සේ එහෙනම් WhatsApp කරනකොට ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ නමයි ඉන්න ශ්‍රේණියයි කියන්නේ 10 12 කියන එකයි සහ ඊමේල් ඇඩ්‍රස් එක අනිවාර්යයෙන්ම ඊමේල් ඇඩ්‍රස් එක එවන්න ඕනේ ඔයාලා කියන්නේ ඊමේල්ස් එන වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් එවන්න ඕන ඔය කියන තුන එවන්න එතකොට අදාළ ඊමේල් ලිපිනයට අපි ටියුට් එක ලැබෙන්න සලස්වනවා ගිරුම් අංක ලියා ගන්නකො ගිරුම් අංකේ මේක මම WhatsApp group එකට දාන්න මෙන්න මේ කියන ගිරුම් අංකෙට මේ නම්බර එකට රුපියල් 500ක ක්ලාස් ෆීස් එක ගන්න කරන්න ඕන මෙන්න මේ කියන ගිරුම් අංකෙට
500ක ක්ලාස් ෆීස් එක බැර කරන්න ඕන. ගිණුම් අංකයට බැර කරන කියන්නේ කාඩ් එක ගන්න ළමයින්ට ඔයගොල්ලෝ හිතන්නකෝ ඔයගොල්ලන්ට ක්ලාස් එකට සහභාගී වෙන්න බැරි වුණා යම් හේතුවක් මත කියලා. එතකොට ඒ ක්ලාස් එකේ රෙකෝඩින් එක ඔයගොල්ලන්ගේ ඊමේල් එකට ගෙන්න ගන්න පුළුවන්. අපි මේක YouTube එකට අප්ලෝඩ් කරන වීඩියෝ එක. ඊට පස්සේ ඒ වීඩියෝ එකේ ලින්ක් එක ඔයගොල්ලන්ට ඊමේල් ඇඩ්‍රස් එකට ගෙන්න ගන්න පුළුවන්. ක්ලාස් ෆීස් නොගෙවන අයට ඒ අවස්ථාව හිමි වෙන්නේ නැහැ. සහ ටියුට් එක ගන්නත් බෑ. ඒක හින්දා මාර්තු මාසෙට කලින් සතිය කියන්නේ ලැබෙන සතියෙම මේක කරන්න ඊළඟ දවස් ඉඳලා ක්ලාස් එකට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. පන්ති පවත්වන්නේ උදේ 10 ඉඳලා 10 ඉඳලා 12 වෙනකම්. හරි. ඕගොල්ලන්ගේ දන්න යාළුවන්ට ෂෙයා කරන්න. ටියුට් එක ක්ලාස් එකට කලින් දවසේ කියන්නේ සෙනසුරාදානේ ක්ලාස් තියෙන්නේ. සිකුරාදා රාය වෙනකොට ඕගොල්ලන්ගේ ඊමේල් එකට ලැබෙන සලස්වනවා මේ විදිහට මේ ගිණුමට බැර කරන් පස්සේ හම්බ වෙන රිසිප්ට් එක WhatsApp කරන්න ඕනේ. ඒ WhatsApp කරනකොට ඕගොල්ලන්ගේ නමයි grade එක කියන්නේ වසරයි සහ ඊමේල් ඇඩ්‍රස් එක එකට WhatsApp කරන්න ඕනේ. රිසිප්ට් එකේ ෆොටෝ එකත් එක්ක. WhatsApp නම්බර එක තමයි මෙන්න මේක. මේ කියන WhatsApp නම්බර එකට එවන්න ඕන. ඕගොල්ලන්ට පාඩම් වල මොකක් හරි නොතේරෙන තැනක් තියෙනවා නම් ටියුට් එකක් සම්බන්ධයෙන් සහ ගෙවීමේදී මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙනවා නම් මෙන්න මේ කියන නම්බර එකට කෝල් එකක් දෙන්න. එතකොට ආන්සර් කරන ඕන වෙලාවක එහෙම අහලා ඔයගොල්ලන් ගැටලුව නිරාකරණය කරගන්න පුළුවන්. සම්පර්කයෙන් ඉන්නේ තමයි කවුරුත් තියෙන්නේ. හරි. මේක පිළිබඳව විස්තර මම WhatsApp group එකට දාන්නම්. හරි. අදට අපි දැන් 12යි වෙලාව. අදට අපි ක්ලාස් එක නවත්තනවා. ඊළඟ සතියේ ඉඳලා ක්ලාස් එකට සහභාගී වෙන්න. හරි. හැමෝටම ආයිබෝවන්. ඊළඟ සතියේ නම් අපිට පටන් ගන්න තියෙන ළමයි අලුත් පාඩමක්.